නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයේ සඳහා සූදානම් වන මොහොත විභජ්‍යවාද වැඩසටහන ඔස්සේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන එහි තසත්තය ඥානයන් පිළිබඳවයි හඳුනා ගනිමින් පසුුනේ. එහිදී විශේෂයෙන්ම පසුගිය දේශනා තුළින් විශේෂයෙන්ම අපි හඳුනා ගන්නට යෙදුනා ඒ ඥානයන්ගේ චේතෝපරිඥාන ආදී ඥාන කොටහසයන් පිළිබඳව. අද දවසේදී අපට තිබෙනවා පුබ්බේ නිවාසානුස්මති ඥානය පිළිබඳව තේරුම් ගන්නට. පුබ්බේ නිවාසානුස්මති ඥානය කියලා කියන්නේ පුබ්බේ නිවාස කියනකොට මේ පෙර විසූ කඳ පිළිවෙල පිළිබඳව සිහිපත් කිරීම කියලා. එතකොට පුබ්බේ නිවාස කියලා කියන්නේ අපි වාසය කරන ලද పూర్වයේහි වසන ලද ඒ ස්ථාන පිළිබඳව. එතකොට මොන ආකාරයන්ගෙන්ද මොන විදිහටද උත්පත්ති ලැබුවේ කියලා ඒ පිළිබඳව පවත්නා සිහිය අනුස්මෘතිය තමයි පුබ්බේ නිවාසානුස්මති ඥානය කියලා කියන්නේ. එතකොට මේ පුබ්බේ නිවාසානුස්මති ඥානය කියලා කියනකොට අපි මීට පෙර මේ ඥානය පිළිබඳව අහලා තියෙනවා වගේම අපි හඳුනාගත්තා. පෙර විසු කඳ පිළිවෙල පිළිබඳව නැතිනම් ස්කන්ධ පරම්පරාව පිළිබඳව සිහිපත් කරන දෙයි කියලා මේ ඥානය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තා. එතකොට ඒකෙදී සිත එකඟ කරලා ඊටමත් පාරිශුද්ධත්වයට හිතපත් වුනහම හිත කෙලෙස් අංගන රහිත වුනහම සිත ඊටමත් ඒකාග්‍රගත භාවයටපත් වුනහම තමන්ගේ කෙනෙක් පෙර ජීවිතයේ සිහිපත් කරනවා. කෙනෙකුට ජීවිත දෙකක් සිහි කරන්නට පුළුවන්කම තිබෙනවා. කෙනෙකුට තුනක් සිහි කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ ආදී ලෙස 10ක් 20ක් 30ක් 40ක් 50ක් මේ විදිහට නම් කල්ප ගණනාවක් වුණත් කෙනෙකුට අතීතයට සිත මෙහෙවා බලන්නට පුළුවන්කම තියෙනවා. තමන්ගේ හිත ඒ සඳහා මෙහෙවන්නට පුළුවන්කම තිබෙනවා. මේක ඊටාම සූක්ෂමතර දෙයක්. ඊටාම සියුම් ධර්මයක්. එතකොට මේ පිළිබඳව කෙනෙකුට සිහිනුවන පවත්වන්නට පුළුවන්කම තිබෙන්නේ මනස ඊටාම සූක්ෂම භාවයට පත් කර ගැනීම තුළ. ඒ කියන්නේ මනස ඊටාම සියුම් කර ගැනීම තුළ. ඒක හරියට මේ කල නොහැක්කක් නෙමෙයි, කල හැකි දෙයක්. ඒට හේතුව තමයි අපිට අද දවසේදී බාහිරින් ගන්න අරමුණු ප්‍රමාණය වැඩි නිසා, බහැර අරමුණෙහි සිත විසිරී පවතින නිසා, ඒ විසිරී පවතින භාවයෙන් ආවරණය කරන නිසා, තව විදිහකින් කිව්වොත් භවයෙන් ප්‍රතිච්ඡන්න වෙලා තියෙන නිසා, භවයෙන් වැහිලා ගිහිල්ලා තියෙන නිසා අපිට මේ රූපාදී ධර්මයන්ගේ ස්වභාවයන් පිළිබඳව යථාර්ථය ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට ඒ යථාර්ථය ප්‍රකට නොවන තැනක අපිට ලෝකයක් නිර්මාණය වෙලා සත්පුද්ගල සංඥාවන්ගෙන් ඒ ලෝකයේ තුල හැසිරෙනවා. කාමාදී සහගත සංඥා මානසිකාරයන්ගෙන් ලෝකයේ අසුරු කරන්නට පටන් ගන්නවා. මෙන්න මේ දේ නිසා තමයි අපට මනසේ සූක්ෂම ස්වභාවයන් පිළිබඳව අපිට මෙනෙහි කරන්නට පුළුවන් කමක් නැත්තේ. දැන් ගිය තප්පරයක් තුල අපි දැකපු නැතිනම් එක සුළු මොහොතක් තුල නමුත් ඒකත් සංග්‍රහ වෙන්නේ මොකටද? ඒකත් සංග්‍රහ වෙන්නේ අතීතයට. ඒ වගේම කල්ප ගණනාවක් වුණත් එහා ගියපු සිදුවීමක් වුණත් ඒක සංග්‍රහ වෙන්නේ කොතනටද? ඒක සංග්‍රහ වෙන්නේ අතීතයට. එතකොට අතීතය කියන දේ ස්මරණය කරන්නට, ඒ පිළිබඳව සිහි කරන්නට අපිට හැම වෙලාවකදීම අවශ්‍ය වන්නේ නැහැ කායික සීමාවක්ම. ගොඩක් වෙලාවට විද්‍යාත්මක පසුබිම ඔස්සේ ගොඩ දෙනෙක් හිතුවට දැන් අපි මොළය මුල් කරගෙන තමයි කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන මතකය පවත්වා ගන්න කියලා. නොදන්නා දේ තමයි මේ කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන මතකය ලෙස අද
රූපය එක උපස්තම්භක හේතුවක් බවට පත්වීම ආසන්නතම උපස්තම්භක හේතුවක් බවට පත් වෙන දෙයක් විතරක්මයි එතනදී සිද්ධ වෙන්නේ කියන එක. ඒකෙන් පැහැදිලි කරන්න උත්සාහවත් උනේ දැන් අපි දැන් මනුස්සයාගේ මොළය අනුව අපි කියනවා කෙටි කාලීන මතකය සහ දීර්ඝ කාලීන මතකය රැඳී තිබෙන කොටස් පිළිබඳව අපි විද්‍යාත්මකව පැහැදිලි කර ගන්නවා. ඒ සඳහා උපකාරී වන ඒ ශරීරාංග පිළිබඳව. එතකොට එතනදී අපි ඒ පිළිබඳව නුවණින් විමසනකොට අපිට කිසි ලෙසකවත් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකෙන් පමණක් නැතිනම් ඒ කොටස තුළ පමණක් මේ සියල්ලම අතීතය හෝ සමීප අතීතයේ දුර අතීතයේ පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන් හැකියාව සම්පූර්ණයෙන්ම එහි ඇතුළත් වෙලා තිබිලා දත්ත විදිහට එහි ඇතුළත් වෙලා තිබිලා අපි ඒක දැනගන්නවා කියන දේ පමණක් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද ලෝකේ ඕනතරම් පරේක්ෂණ කරලා තියෙනවා. ලෝකේ ඕනතරම් පොත්පත් ලියවිලා තියෙනවා. ලෝකේ ඕනෑතරම් අවස්ථා අපිට දකින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ අර තමන්ට මේ ජීවිතේ නෙමෙයි මීට පෙර ජීවිතවල කරුණු සිහිපත් වුණ අවස්ථා ඒ වගේම ඒ කියපු කරුණු හොයාගෙන ගිහිල්ලා ඒ දේවල් එලෙසම සත්‍ය සිදුවීම් හැටියට පැහැදිලි කරගත් අවස්ථා ඕනෑතරම් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපිට කියන්න පුළුවන් කමක් නැහැනේ ගිය ජීවිතයේ තිබ්බ මොලේ මේ ජීවිතේටත් ආවා කියලා. එතකොට ඒක කායික ප්‍රතිබද්ධව පවත්නා දෙයක් පමණක් නෙමෙයි. කය කියන දේ අර විඥාණය නාම රූපය අසුරු කරගෙන පවත්වන ගතිය නිසා රූපය කියන එක සිතේ පැවැත්මට උපකාර කරන එක දෙයක් විතරයි. සිතේ පැවැත්මට රූපය කියන එක උපකාර වන තවත් එක දෙයක් විතරයි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ සිතට කිසිමම හැකියාවක් නැහැ කියලා. ඒකටම අදාළ වුණ ස්මරණ ශක්තියකින් නැතිනම් මානසිකාරයේ පැවැත්වීමෙන් අරමුණු කිරීම තුළින් දෙයක් දැනගන්නට බෑ කියන එක එකෙන් කියවෙන්නේ නැහැ. සිත යම්කිසි මට්ටමකින් සියුම් කළාම විශේෂයෙන්ම රූපය ඉක්මවා යන මට්ටමට රූප සංඥා ඉක්මවා යන මට්ටමට සිත සියුම් කරන කෙනෙකුට ඒ වගේම කායික මට්ටම කාමසහගත සංඥා මනසිකාරයන්ගේ හැසිරෙන සීමාවන් ඉක්මවා ගිහිල්ලා හිතේ අරමුණු විතර්ක ਵਿਚාරණය කරමින් දැනගන්න මට්ටම් ඉක්මවා ගිහිල්ලා හිත සියුම්ම සකස් කරගන්නකොට අන්න ඒ බඳු මට්ටමකදී පුළුවන්කම ලැබෙනවා තමන්ගේ මනස තුලින්ම යම් යම් අරමුණු කරන්නට. එතකොට ඒක මේ කායික ඇසුර තුළ පමණක් නෙමෙයි, කය ඇසුරු කරගෙන විතරක් නෙමෙයි, කායික ඇසුරෙන් එහාට ගිහිල්ලා උනත් එයාට මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එයාට මේ ජීවිතයේ දේවල් පමණක් නෙමෙයි, එතකොට අතීත පෙර භවයේ තියෙන දේවල් පවා එයාට ස්මරණය කිරීමේ හැකියාව තිබෙනවා. එතකොට මේක අමුතුවෙන් උපදවා ගන්න එර්ධියක් හැටියට නොවි පිහිටා සිටින අයත් ඇතැම් වෙලාවට ඉන්නවා. සමහරු ඉන්නවා දැන් ස්වයං මෝහණය වුණ චරිත අපි දකිනවා ඉතිහාසය තුළ එඩ්ගා කේසි වගේ චරිත. එතකොට ඒවා ස්වයං මෝහණයට ලක් වෙමින් පෙර භවයන් පිළිබඳව කතා කරලා තියෙනවා. එතකොට ඇතැම් අයට කම්මජ වශයෙන් කර්මයෙන් ලැබිලා තියෙනවා ඒ විදිහේ ස්මරණය කිරීමේ හැකියාවක්. එක ජීවිතයක් දෙකක් තුනක් ඒ විදිහට ඇතැම් අයට බොහොම කලාතුරකින් සත්වය කලාතුරකින් පුද්ගලයා ඉන්නවා. ඒ අයට ඒ අයගේ ජීවිතය ස්මරණය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඊටම දුලබ සිදුවීම්. ඒක කර්මජ මට්ටමින් මේ අයට ලැබුණ දේවල්. සමහර අයට ඒක උපදවා ගත්ත දේවල්. දැන් මේ කතා කරන්නේ ඒක උපදවා ගන්න ඥානයක් විදිහට. පුබ්බේ නිවාසානුස්මති ඥානය කියලා. එතකොට ඒ පූර්ව නිවාසයන් පිළිබඳව ස්මරණය කරනවා කියලා කියනකොට ඒ පූර්ව නිවාසානුස්මෘතිය පෙර නිවාස ස්මරණය කිරීම කියන එක මේ ශාසනයේ බොහොම ගැඹුරට අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙන ඥානයක්. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා යම්කිසි කෙනෙක් පෙර අතීත භවය පිළිබඳව මනසිකාරය කරනවා නම් ඔහුත් මේ පංච උපාදානස්කන්ධයක්ම මනසිකාරය කරනවා. පංච උපාදානස්කන්ධයකම මනසිකාරය පවත්වනවා. ඒක තමයි යථාර්ථය. එතකොට අන්න ඒ නිසා මේ ශාසනයේ పూర్වේ නිවාසානුස්මති ඥානය කියලා කියනකොට පෙරවිසු කඳපිලිවෙල පිළිබඳව සිහිපත් කරනවා කියනකොට ඒක සමාධියෙහි සහ ප්‍රඥාවෙහි එකතුවක් හැටියටයි අපට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. බාහිර ශාසනයක ගත්තාම ඒක ප්‍රඥාවෙහි අවදිමත් භාවයක් ලෙසම දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ.
ඒක සමාධියේහි අවදිමත් භාවයක්. ඒ අය හිත සියුම් කරලා සියුම් ඒකාග්‍රගත වුණ සිතින් ඒ අය සිහිය බලවත් කරලා අර ඊටාම සූක්ෂමතර අරමුණු කරමින් එයා අනුපූර්ව ලෙස ආත්මයක් දෙකක් තුනක් ඒ කියන්නේ මේ ජීවිතේ එයාට අනුපූර්ව ලෙස දැන් ඉබඳු තැනකට මානසිකාරයේ පවත්වන කෙනෙක් එකපාරම බලනව නෙමෙයි මේ කල්ප ගානක් එහා මම කොහෙද හිටියේ කියලා එකපාර බලන්නේ නැහැ. එතකොට එයා ඉස්සෙල්ලම සිහිය කියන දේ පුරුදු කරන්නේ මේ ජීවිතේ මේ මොහොතේ ඉඳලා ක්‍රමානුකූල ලෙස ඒක අරගෙන යනවා. ආපස්සට අරගෙන යනවා. එයා කරපු කියපු දේවල් පිළිබඳව. සිහිය කියනකොට චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා කියලානේ කියන්නේ. බොහෝ කල් සිට කිව් දේවල් බොහෝ කල් සිට කරපු දේවල් පිළිබඳව සරිතා අනුස්සරිතා. ඒ පිළිබඳව සිහි කරන බව, ඒ අනුව සිහි පවත්නා බව. එතකොට මේ සිහියේ තියෙන ලක්ෂණයක්. සිහිය නැති වුණොත් තමයි අපිට ඒක මතක නැත්තේ. එතකොට දැන් නමුත් අපි අරමුණු පිළිබඳව සිහිය දියුණු කරමින් අපිට පුළුවන් අනුපූර්ව ලෙස යන්න. එතකොට දැන් මේ දේශනාව අහන තැනට ඉඳගත්ත තැනට පටන් ගත්ත තැන ඉඳලා ඊට පෙර කරපු වැඩ පිළිවෙලට අද දවසට ගිහිල්ලා ඊයේ දවසට ගිහිල්ලා පෙරේද දවසට ගිහිල්ලා පිළිවෙලට යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ අනුපූර්ව ක්‍රමයකට එයාට මේ ජීවිතයේ පිළිබඳව අනුස්මරණය කරවලා ඊට පස්සේ පෙර ජීවිතයේ පිළිබඳව සමාධිමත් මනසින් අරමුණු කරගෙන මේ විදිහට යන ක්‍රමවේදයක් ඔස්සේ තමයි මේ මානසිකාරයේ පැවැත්වීම සිද්ධ වන්නේ. එතකොට මෙන්න මේ දෙයට කියනවා අපි පුබ්බේ නිවාසානුස්මෘතිය කියලා. හැබැයි මේක මේ ශාසනයේ සාකච්ඡා කරනකොට දැන් අපි ওই කොටස හඳුනාගෙන තියෙනවා. මේ ශාසනයේ කතා කරනකොට ඒක ටිකක් අපි ඊට වඩා ගැඹුරු තැනකින් අරගෙන ඒක සාකච්ඡා කරනවා. කොහොමද? කතම් පච්චේ පවත්තාන ධම්මානං නානත්තේකත්ත කම්ම විප්පහාර වශයෙන් පරියෝගාහනේ පඤ්ඤා පුබ්බේ නිවාසානුස්සති ඥාන. එතකොට මෙතනදී පච්චේ පවත්තාන මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය පිළිබඳව කතා කරනකොට මේ ශාසනය මේක කතා කරන්නේ මේ පච්චේ පවත්තාන වශයෙන්. ඒ කියන්නේ පච්චේ පවත්තාන කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගේ නානත්තේකත්ත කම්ම විප්පහාර වශයෙන් නානත්ව ඒකත්ව වශයෙන් පවත්තා කර්ම වේගයන් පිළිබඳව දැනගන්නා නුවණ. නානත්ව ඒකත්ව වශයෙන් පවත්නා කර්ම වේගයන් පිළිබඳව දැනගන්නා නුවණ හැටියට තමයි මේක විශේෂයෙන්ම මේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය පිළිබඳව වෙනම විග්‍රහ කොට දක්වන්නේ. එතකොට මේ ඥානය උපදවා ගැනීම සඳහා සිත මෙහෙවන කෙනෙක්, සිත මෙහෙවන භාවනානුයෝගී පුද්ගලයෙක් කොහොමද ඒ සඳහා සිත මෙහෙවන්නේ? ඉද බික්ඛවේ ඡන්ද සමාධින්. එතකොට මෙතනදී ඡන්දය අධිපති කරගෙන ඡන්ද සමාධිය දියුණු කරනවා. එතකොට ඡන්ද සමාධිය දියුණු කරලා මුදුන් සිත මෘදු භාවයටපත් කරලා කර්මන්නේ භාවයටපත් කරලා ඒ කර්මන්නේ වූ සිතින් ඒකේනා මේ විදිහේ නුවණක් පවත්වනවා. කොහොමද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං uppajjati. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං uppajjati. දැන් මේ කියන්නේ මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati. ඉමස්මින් සති ඉදං හෝති කියලා කියන්නේ මෙය ඇති කල්හි මෙය හට ගන්නවා කියන එක. ඉමස්මින් සති ඉදං හෝති මෙය ඇති කල්හි මෙය වෙනවා. ඉමස්ස උප්පාදා ඉදං uppajjati. ඉමස්ස උප්පාදා ඉදං uppajjati. මෙය උත්පාදනය වීමෙන් ඉදං uppajjati මේක උපදිනවා. ඉමස්මින් සති ඉදං හෝති මෙය ඇති කල්හි මෙය වේ. ඉමස්ස උප්පාදා ඉදං uppajjati මේක ඉපදීමෙන් මේ ධර්මයේ උපදිනවා. එතකොට කොහොමද යදිදං අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. එතකොට මෙන්න මේ ආකාරයට මේ හුදු දුක් රසය හට ගැනීම සිද්ධ වෙනවා. සෝ තථා භාවිතේන චිත්තේන පරිසුද්ධේන පරියෝධාතේන පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනීහරති. එතකොට එයා මෙන්න මේ විදිහට භාවිත කරන ලද පිරිසිදු කරන ලද පරියෝධාත තත්වයට පත් කරන ලද සිතින් පුබ්බේ නිවාසානුස්මෘති ඥානාය පුබ්බේ නිවාසානුස්මෘති ඥානයේ සඳහා චිත්තං අබිනීහරති සිත අරගෙන යනවා.
එතකොට ඒ පිළිබඳව සිත අරගෙන යන්නට ප්‍රථමයෙන් අපිට වැදගත් වෙන දේ තමයි මොකද්ද? මෙන්න මේ කියපු පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය පිළිබඳව යාගේ සිහි කිරීම කියන එක. එතකොට මේක මේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය මේ ශාසනයට පමණක් අනන්‍ය වෙච්ච ඥානයක්. මේක අර කර්මජ වශයෙන් සමහර අයට පිහිටා සිටපු දෙයක් නෙමෙයි. එතකොට මේක සමාධි වශයෙන් පමණක් උපදවගත්ත දෙයක්ුත් නෙමෙයි. මේක ඒ సంతానගතව නිකන් નિરાයාසයෙන් ඉපදුණු දෙයක් නෙමෙයි. සතර irdipaada දියුණු කිරීම තුළ ධර්මඥානයත් සමග උපදෝගත්ත ප්‍රධාන ඥානයක්. මේක ප්‍රධාන නුවණක්. එතකොට ඒක ඒ නිසා තමයි මේකට ප්‍රවේශය සලසා ගනු ලබන්නේ මේ ශාසනයේ ක්‍රමවේදයට අනුව. ඒක පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය පිළිබඳව සිහිපත් කිරීම තුළ. එතකොට මේ විදිහට හේතු ටික සකස් වෙනකොට මේ විදිහට ඵලයන්ගේ සකස් වීම සිද්ධ වෙනවා. අස්මින් සති ඉදං හෝති. මේ හේතු ටික තියෙනවා නම් මේක මේ ටික තියෙනවා. මේ ඵලය මේ විදිහට තියෙනවා. ඉමස්ස උප්පාදා මේ ධර්මයේහි ඉපදීමෙන් ඉදං උප්පජ්ජති. මේ ධර්මයේ උපදිනවා. මෙන්න මේ නුවණ තියෙනවා. අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යාව තියෙන තැනක සංස්කාරය තියෙනවා. අස්මින් සති ඉදං හෝති. මේ අවිද්‍යාව ඇති කලෙහි සංස්කාරය තියෙනවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. අවිද්‍යාව ඉපදුනොත් සංස්කාරය උපදිනවා. මෙන්න මේ විදිහට මේ අවිද්‍යාව සංස්කාරය ආදී මේ ධර්මයන් පිළිබඳව එක් එක් යුගලයේ අරගෙන බැලුවත් මේ සෑම තැනකම තිබෙන පටිච්චසමුප්පන්න ධර්මතාවය පිළිබඳව එකේනා මානසිකාරයේ පවත්වන. මේකට කියනවා ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය කියලා. ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේක මේ මොහොතේ මේ පෙන්වා දෙනවා මේ හේතුව තියෙනවා මේ ධර්මයේ තියෙනවා නම් මේ ධර්මයේ විද්‍යමානයි. එතකොට මේක වර්තමාන කාලික එක ධර්ම સિદ્ધාන්තයක් විදිහට ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්න ධර්මයේ පෙන්වා දෙනවා. මේක ත්‍රිකාලික සමයි. ඒ කියන්නේ අතීතයටත් මේක අදාළයි, වර්තමානයටත් මේක අදාළයි, අනාගතයටත් මේක අදාළයි. ලෝකේ හැම කාලයකදීම මේක විද්‍යමාන වෙනවා නම් පුද්ගලයෙක් කියලා තැනක මේ ලෝකයේ අසුරු කරන තැනක් තියෙනවා නම් ඒ සෑම තැනකම ස්කන්ධ පහළ වෙන්නේ මෙන්න මේ විදිහේ හේතු ටිකකින් මේ විදිහේ ඵලයක් විදිහට. ඒක තමයි යථාර්ථය. එතකොට අතීතේ ඉපදුනා කියලා කියනවා නම් ඒ හේතු ටිකක් නිසා හටගත්ත ඵලයක්. වර්තමානයේ Taman ඉපදුනා කියලා හම්බ වෙනවා නම් ඒ හේතු ටිකක් නිසා හටගත්ත ඵල ධර්මයක්. අනාගතයට උපදිනවා කියලා කියනවා නම් ඒද හේතු ටිකක් නිසා හටගත්ත ඵල ධර්මයක්. ඒකක්වත් පුද්ගලයෙක් නෙමෙයි. ඒකක්වත් සත්වයක් නෙමෙයි. මොකද සත්වයක් නම් ඒකේ විදිහට නැති වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. පුද්ගලයෙක් නම් ඒකේ විදිහට නැති වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන හුදු හේතු නිසා සකස් වූ ධර්මයක් නිසා තමයි ඒ දේ හේතු නැති වෙනකොට නැති වෙලා යන්නේ. මෙන්න මේ අවබෝධ ඥානය ඉස්සෙල්ලාම ඇති වෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම තුළ. එතකොට මේ පිළිබඳව අට කතාවේදී බොහොම අපූර්වට පැහැදිලි කරනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව පවත්වන මේ මානසිකාරය කොහොමද පවත්වන්නේ කියන කාරණාව පිළිබඳව. එතකොට කම්මතෝයි පටිච්චසමුප්පාදං පස්සිත්වා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඛාතං පච්චුප්පන්නම් ඵල සංඛේපං පස්සති. එතකොට ඒකේ නා දකිනවා පච්චුප්පන්න ඵල සංඛේපය. පච්චුප්පන්න ඵල සංඛේපය කියලා කියන්නේ වර්තමාන ජීවිතය කියන තැන විද්‍යමාන වන ධර්මයේ පිළිබඳව එයා විශ්ලේෂණය කරගන්නවා. මේකට තමයි කියන්නේ පච්චුප්පන්න ඵල සංඛේපය කියලා. පච්චුප්පන්න ඵල සංඛේපය. ඒ කියන්නේ පච්චුප්පන්න ඵල සංඛේපයයි කියන්නේ මේ වර්තමානයේ අපේ ජීවිතය. නැතිනම් අපි ජීවත් වෙනවා කියලා කියන තැන. මොනවාද? කරුණු පහයි තියෙන්නේ. විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. මේ ටික තමයි වර්තමාන තියෙන ඵල සංඛේපය. නැතිනම් අපි ජීවත් වෙනවා කියන තැන විද්‍යමාන වෙලා තියෙන්නේ මෙන්න මේ කරුණු පහ නිසා. විඥාණය, නාම රූපය, සලආයතන, පස්ස, වේදනා. එතකොට විඥාණය කියනකොට දැනගන්නා ස්වභාවය. නාම රූපය කියනකොට නාම රූප ධර්මය. ඒ වගේම සලආයතන කියනකොට ස්පර්ශායතන 6. ඒ වගේම ස්පර්ශය සහ වේදනාව. දැන් මේක වෙන් වශයෙන් මෙහෙම කතා කළාට
මේ කතා කරන්නේ අපේ වර්තමාන ජීවිතය පිළිබඳව. වර්තමාන ජීවිතය පිළිබඳව කියන්නේ පිරිසුදු, කෙලෙස් නැති, ආශ්‍රව නැති පුදු විපාක පංචකය පිළිබඳව. එතකොට මෙතනදී විඥානයයි කියලා කියන්නේ අපි විපාක විඥානයක් පහළ වුණා නම් යම් විපාක විඥානයක් හටගත්තා නම් අන්නේ විපාක විඥාණයට තමයි විඥානය කියලා කියන්නේ. විපාක විඥානයේ සෑම අවස්ථාවකදීම භවංග විඥානයේ විදිහට මේ නාම රූපය ඇසුරු කරගෙන පවතිනවා. එතකොට මේ නාම රූපය ඇසුරු කරගෙන පවතිනකොට මොකද වෙන්නේ? නාම රූප ධර්ම ඇසුරු කරගෙන පවතිනකොට මේ ස්පර්ශ ආයතන 6 අලුතෙන් නැවත උපදවනවා. ස්පර්ශ ආයතන 6 උපදිනකොට ස්පර්ශ ආයතන 6ට බහැර අරමුණු ස්පර්ශ වෙනවා. බහැර අරමුණු ස්පර්ශ වෙනවා. එතකොට බහැර අරමුණු ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වන තැන විඳීම් සහගත ස්වභාවය උපදිනවා. දැන් මේ පටිසමුප්පාද ධර්මයේ පිළිබඳව කතා කරනකොට මේ එක් අවස්ථා පිළිබඳව කතා කළාට මේ අවස්ථා නියෝජනය සිත් වශයෙන් බෙදන්නට ගියොත් අපිට මේක මේ සමස්ත සිදුවීම දීර්ඝ අවස්ථාවක් හැටියටනේ හම්බෙන්නේ. ඒ කියන්නේ දැන් ඇහැට රූපයක් ගැටිලා. දැන් විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතිනකොට ප්‍රසාද රූප උපදවනකොට ප්‍රසාද රූප ඉපදුන තැනක ඇවිල්ලා අරමුණක් ගැටිලා ඒ අරමුණ දැනගෙන ඒ කියන්නේ එතනට සිත යොමු වෙලා ඇසට චක්කු ප්‍රසාදයට සිත යොමු වෙලා යොමුන සිතින් අර රූපේ පිළිබඳව දැනගෙන ඊට පස්සේ දැනගත් එක මනෝ ධාතු සිතෙන් ඔසවා අරගෙන ඊට පස්සේ මනෝ විඥාන ධාතු සිතෙන් ඒ පිළිබඳව දැන ගැනීමට ලක් කරනවා. මනෝ විඥාන ධාතු සිතෙන් ඒ පිළිබඳව දැන ගැනීමට ලක් කරනවා. එතකොට මෙන්න මේ විදිහට ඇතිවන ක්‍රියාවලිය සම්පූර්ණම පවතින ක්‍රියාවලිය මේ විපාක පංචකය කියන එක ඇතුළත තමයි සංග්‍රහ කරගන්න වෙන්නේ. ඒ නිසා ඒ සිත් වශයෙන් අපි කතා කරන ධර්ම න්‍යාය සහ මේ පටිච්චසමුප්පාද වශයෙන් කතා කරන එක දෙකක්. එතකොට ඒකම ධර්ම સિદ્ધාන්තය පිළිබඳව විග්‍රහ කරන ආකාරය. එතකොට මේ විග්‍රහ කරන ආකාරය ඇතුලේ ඒ එකක් එකකට බහලන්නට පුළුවන්කම තිබෙනවා. මේ ටික ඇතුළත විපාක සම්තතිය තීරණය කරන එක තමයි මේකට ඵල සංකේපය කියලා කිව්වේ. දැන් ජීවිතයේ පටිච්චසමුප්පන්න ධර්මයක් කියලා තේරුම් ගත්තාම වර්තමාන ජීවිතයේ පිළිබඳව හම්බ වෙන්නේ ඵල සංකේපය සහ හේතු සංකේපයක් විදිහට. ඒ කියන්නේ ඵල ටිකක් සහ ඵල ටිකට අනුරූපීව හදාගන්න හේතු ධර්මතා ටිකක් විදිහට. එතකොට ඵලයනොත් ඵලයට අදාළ වන නැවත ඵලය අදාළ කරගෙන සකස් කරගන්න ලබන හේතු උනුත් විදිහට තමයි අපිට නැවත ප්‍රතිසන්දිය කරා යන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයේ පටිච්චසමුප්පාද સિદ્ધාන්තයක් විදිහට කතා කරනකොට අපිට වර්තමානයේ පිළිබඳව හමු වන සියල්ලම මෙන්න මේ ඵල සංකේපය ඇතුළත බහලන්නට පුළුවන්කම තිබෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා අපි මේ එක් කරුණු කතා කළත් එක දිගට ගලාගෙන යන වර්තමාන විපාක සම්තතියක් කියලා දෙයක් පිළිබඳව කතා කළත් මේ සියල්ලටම වර්තමානයේ තුල සිදුවන අර සියල්ල බහලා අපිට මේ ඒ අර්ථය මතු කර ගැනීමෙහි හැකියාව තිබෙනවා. එතකොට දැන් මේ විදිහට එකනා ඉස්සෙල්ලාම තමන්ගේ වර්තමාන ජීවිතය පිළිබඳව ජීවත් වෙන තැන පවත්නා යථාර්ථය පිළිබඳව ජීවත් වෙන තැන විද්‍යමාන වන ස්වභාවය පිළිබඳව මානසිකාරය කිරීම තමයි සිදු කරනු ලබන්නේ. ජීවත් වෙන තැන තියෙන ස්වභාවය පිළිබඳව ජීවත් වෙන තැන තිබෙන යථාර්ථය පිළිබඳව එයා දකිනවා. එතකොට එයාට පේනවා ජීවිතයේ පටිච්චසමුප්පන්න ධර්මයක් මේක වර්තමාන ඵල සංකේපයක්. මේක අතීත හේතු ටිකක් නිසා හැදුණු වර්තමාන විපාකයක්. එතකොට විපාක විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතිනවා. ඒ නිසා ස්පර්ශ ආයතන නැවත උපදිනවා. එතකොට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන අරමුණු අපිට විඳලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා. මේක තමයි වර්තමාන ජීවිතය කියලා. එයා මේ ඵල සංකේපයේ පිළිබඳව දකිනවා. ඵල සංකේපයේ පිළිබඳව දකිනකොට තස්ස පච්චයන් පුරිම කම්ම භවේ කම්ම කිලේශ සංඛාතං හේතු සංකේපම් පස්සති. එතකොට පුරිම කම්ම භවේ පූර්ව කර්ම භවේ එයා දකිනවා මේක කොහොමද ඉපදුනේ. මේක ඉබේ කෘත්‍රිමව පහළ වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට එයා දකිනවා කම්ම කිලේශ සංඛාතං හේතු සංකේපම් පස්සති. කර්ම සහ කෙලෙස් සංඛ්‍යාත වුණ හේතු සංකේපය පිළිබඳව ඊට පස්සේ එයාගේ හිත මෙහෙවා බලනවා. හේතු සංකේපය පිළිබඳව. දැන් අපි ඔය කිව්වේ මොකද්ද? ඵල සංකේපය පිළිබඳව. ඊට පස්සේ එයාගේ හේතු සංකේපය පිළිබඳව නුවණ මෙහෙවනවා.
ඇයි මේ විදිහේ ඵලයක් මේ විදිහේ විපාකයක් ඉපදුනේ? එතකොට අන්න ඒ විදිහට මානසිකාරය කරනකොට යාට පේනවා හේතු සංකේපය. මොනවද හේතු සංකේපය කියලා කියන්නේ? අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, භව. අවිද්‍යා, සංස්කාර, තණ්හා, උපාදාන, භව. එතකොට කර්ම සහ කෙලෙස්. තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකත් ඒ වගේම අවිද්‍යා සංස්කාර කියන තැන කර්මයක් මේ අවිද්‍යා තණ්හා උපාදාන කියන මේ කෙලෙස් ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව කර්ම සහ කෙලෙස් පිළිබඳව එයා දකිනවා. ඒකට කර්ම සහ කෙලෙස් සංඛ්‍යාත මේ ලක්ෂණ ටිකට කියනවා හේතු සංඛේප කියලා. හේතු සංඛේප. ඇයි මේ ටිකට හේතු සංඛේප කියලා කියන්නේ? මේ ටිකට හේතු සංඛේප කියලා කියන්නේ මේ හේතු ටික අර විදිහේ ප්‍රතිසන්දි විපාකයක් උපදවන්නට සමර්ථ වෙන නිසා. ප්‍රතිසන්දි විපාකයක් උපදවන්නට සමර්ථ වෙන නිසා තමයි මේක හේතු සංඛේපයයි කියලා මේකට නම් කරන්නේ. එතකොට මේ හේතු සංඛේපය මුල් කරගෙන තමයි වර්තමාන ඵලය කියන දේ උපදින්නේ. ඒ නිසා අතීත හේතුවයි කියලා පටිච්චසමුප්පාදය අංග 12 කර අපි මුලින් දක්වපු පටිච්චසමුප්පාදය පිළිබඳව මෙනෙහි කරනකොට එහි පූර්වාර්ධයේ විදිහට නැතිනම් පෙර හේතු විදිහට දක්වන්නේ අවිද්‍යාව සහ සංස්කාරය කියන එක. එතකොට අවිද්‍යාව සංස්කාර කියන මේ දෙක ඇතුළත පවතින අනික් දේවල් ටික තමයි තණ්හා උපාදාන භව කියන මේ අවස්ථා තුනත්. එතකොට හේතු සංකේපයේ හේතු පහක් හැටියට පෙළගස්වනවා අවිද්‍යාව සංස්කාරය තණ්හාව උපාදානය භවය කියන මේ ප්‍රධාන අංග ටිකට අනුව. එතකොට අවිද්‍යාව සංස්කාර තණ්හා උපාදාන භව. අවිද්‍යාව කියනකොට යථාර්ථය පිරිසිඳ නොදන්නා කම. සංස්කාරය කියනකොට ප්‍රතිසන්දි ගන්නට හේතු වන චුති චිත්තය ඇති වෙන අවස්ථාවේදී ඉදිරිපත් වූ කර්ම නිමිත්ත. ඊට පස්සේ තණ්හාව කියලා කියනවා නිකාන්ති තණ්හා අර කර්ම නිමිත්ත පිළිබඳව ඇති කරගත්ත ස්කන්ධ ටිකට කරන ලද තණ්හාව. බලවත් තණ්හාව. නිකාන්ති තණ්හා. උපගමනං උපාදානං ඊට පස්සේ ඒක ඒ ස්කන්ධ ටික වෙතටම නැවත සත්පුද්ගල භාවයෙන් එළඹී පැවතීම. ඊට පස්සේ භව. එතකොට කම්ම භව සහ උත්පත්ති භවය. කර්ම භවයට අනුරූපව වෙන උත්පත්ති භව සාධනය. එතකොට මෙන්න මේ හේතු ටික හේතු පහ මුල් කරගෙන තමයි තැනකට ප්‍රතිසන්දි වශයෙන් ආවේ. එහෙම නැතිනම් සත්වයේක් පුද්ගලයෙක් මම මෙතනට යමි කියලා තෝරගෙන පුද්ගල භාවයෙන් පුද්ගලයෙකුගේ යම් තැනකට ඉපදීමක් නෙමෙයි. මෙන්න මේ විදිහේ කර්ම නිමිත්තක් ස්මතු වීම තුළ එතන ඇත්ත නොදන්නාකම මුල් කරගෙන තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ධර්මතා ටික පහල කරගෙන උපදවාගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණීම සිද්ධ වුණා. මෙන්න මේ ආකාරයට මෙතන කෙනෙක් නුවණ පවත්වන්නට උත්සාහවත් වෙනවා. නැවත නැවත තමන්ගේ ප්‍රඥාව නැවත නැවත තමන්ගේ සිහි නුවණ මේ තැන පවත්වන්නට උත්සාහවත් වෙනවා. මේ කතා කරන්නේ මේ ශාසනයේ පුබ්බේ නිවාසානුස්මති ඥානය යම් කෙනෙක් ඇති කරගනු ලබනවා නම් මේ ශාසනයේ විදිහට පුබ්බේ නිවාසානුස්මති ඥානය ඇති කර ගැනීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව. එතකොට එයාට පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව හේතුඵල ධර්ම පිළිබඳව අවබෝධයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එහෙම නැතුව එයාට මොන සමතය තුළ මේක උපදව ගත්තත් ඒක මේ ශාසනයේ විදිහට උපදවගත්ත ඒක ඥානයක් විදිහට අපි කතා කරන මේ අවබෝධ ඥානය ඇතුළේ තියෙන දෙයක් බවට පත්වන්නේ නැහැ. එතකොට අවබෝධ ඥානය ඇතුළේ තියෙන දෙයක් බවට පත්වන්නට නම් එයා ඉස්සෙල්ලම දකිනවා Taman ජීවත් වෙනවා කියන තැන මේ ඉන්ද්‍රයන්ට අරමුණු ගැටෙන තැන තියෙන යථාර්ථය පිළිබඳව. එතකොට ඉන්ද්‍රයන්ට අරමුණු ගැටෙන තැන තියෙන යථාර්ථය පිළිබඳව දකිනකොට එයාට ඵල සංකේපය තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. මේ ටික අංග සම්පූර්ණයි. විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වේලා මේ විදිහේ ප්‍රසාද සකස් කරලා මේ සකස් වන ප්‍රසාදයට බාහිර රූප ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදිනවා. වේදනාව කියන එක එතකොට මේ තනියම තියෙන වේදනාවක් ගැන කතාවක් නෙමෙයි. එතකොට ඒක ඒ සිත හා සමංගී වේදනාවක් පිළිබඳව කතා කරන්නේ. එතකොට ඒකත් එක්ක විපාක සම්තතිය ඇතුළේ තියෙන සියලුම දේවල් ටික අපිට සංග්‍රහ කරන්න පුළුවන්
ඒ මනෝ විඥාන ධාතු මට්ටම දක්වාම. එතකොට මෙන්න මේ ටික තමයි මේ ඵල සම්තතිය නැත්නම් විපාක සම්තතිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විපාක සංකේපය ඵල සංකේපය ඇතුලේ වර්තමාන ජීවිතය තමන්ගේ ජීවිතය කියන තැන යථාභූත ස්වභාවය තමන්ට හම්බ වෙනවා. යථාභූත ස්වභාවය හම්බුන තැනක ඊට පස්සේ ආ බලනවා මේ ගතිය ඉපදුනේ කොහොමද කියලා. මේක ආකස්මිකව કૃත්‍රිමව පහළ වුණ දෙයක් නෙමෙයි. මේක මෙන්න මේ වගේ හේතු ටිකක ප්‍රතිඵලයක්. මේ වගේ හේතු ටිකක ප්‍රතිඵලයක්. හේතු ටිකක් ඇති නිසා තමයි මේ බඳු වූ ඵලයක් හටගත්තේ. එයා ඒක ආපස්සට මෙනෙහි කරලා බලනකොට එයා හේතුඵල ධමක පැවැත්ම පිළිබඳව එයාගේ මානසිකාරයේ පවත්වනු ලබනවා. අන්න ඒ විදිහට හේතුඵල ධමක පැවැත්ම පිළිබඳව එයා මානසිකාරයේ පවත්වනු ලබනකොට එයාට ඒ ඔස්සේ ප්‍රධාන නුවණක් ගොඩ නැගෙනවා. මෙන්න මේ හේතු ටික නිසා මේ ධර්මයෝ ඉපදුනා මිසක සත්පුද්ගල සම්තතියක් නෙමෙයි. එතකොට යම් තැනක මේ හේතු ටික තිබුණා නම් මේ තැනක මේ ඵල ධර්මයක පහළවීමක්. නැවත හේතු සකස් කර ගැනීම තුළ නැවත ඵල ධර්මයක පහළවීමක්. එතකොට මේ සත්වයේ කවදා හරි පහළ වෙලා ඉපදිලා ඒ සත්වයා සසරින් සසර යනවා නෙමෙයි. තව කෙනෙක් මවා තබනවත් නෙමෙයි. ඒ නිසා හේතුඵල ධමක පැවැත්මක් තියෙනවා. මෙන්න මේ හේතුව නැති වුණොත් ඵලය නූපදින ස්වභාවයට පත්වනවා කියලා දකිනවා. එතකොට මෙන්න මේ විදිහට එවම් පටිච්චසමුප්පාද දස්සනේන ಜಾති පරම්පරම් පස්සති. පටිච්චසමුප්පාදයේ දකින්නකොට ඔන්න ඔය ಜಾති පරම්පරාව දකිනවා. ಜಾති පරම්පරාව කියලා කියන්නේ හේතු ටික නිසා ඵල ධර්මයක හට ගැනීම. නැවත හේතු සකස් කරගෙන නැවත ඵල ධර්මයක ඉපදීම. මේකට කියනවා ಜಾතිය කියලා. එතකොට මේ ධර්මයන්ගේ පහළවීම හට ගැනීම. එතකොට මේක තමයි යථාර්ථයේ හේතුව ඵලය. හේතු ටිකක් ඵලයක්. ආපහු ඵලය ඇත්ත නොදන්නා මේ වගේ හේතු ටිකක් නිසා ආපහු නැවත ඵලයකට අවශ්‍ය පසුබිම හදනවා. මේ විදිහට මේ හේතුව සහ ඵලය කියන එක වෘත්තයක් විදිහට, රවුමක් විදිහට, චක්‍රයක් විදිහට මේ පැවැත්ම නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේක තමයි අපි ಜಾති පරම්පරාව කියලා කියන්නේ, උත්පත්ති පරම්පරාව කියලා කියන්නේ. එතකොට මේ ධර්මතාව විදිහට ওই විදිහට තියෙන චක්‍රය වටා තමයි අපි හැම දෙයක්ම නිර්මාණය කරගෙන තියෙන්නේ. සත්වයෝ, පුද්ගලයෝ, මිනිස්සයෝ, ලෝකය, කැමැති දේවල්, අකමැති දේවල්, තිරිසංගත සත්තු, මිනිස්සයෝ, දෙවිවරු, බ්‍රහ්මයෝ, මේ විදිහේ ලෝකයක්, සමස්ත ලෝකයම නිර්මාණය කරගෙන තියෙන්නේ අන්න ওই විදිහේ හේතු සහ ඵල ධර්මයක් කියන දේ මත. පටිච්චසමුප්පාද දස්සනේන ಜಾති පරම්පරම් පස්සති. එවම් බහුපකාරෝ පුබ්බේ නිවාසානුසති ඥානස්ස පටිච්චසමුප්පාද මනසිකාරෝ. මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාද මනසිකාරය බහූපකාරයි පුබ්බේ නිවාසානුස්මෘති ඥානය උපදව ගන්න. එතකොට දැන් මේ නිකම්ම මේ මම නම් වූ පුද්ගලයෙක් ඉඳලා මේ පුද්ගලයාගේ අතීත කතාව මෙන්න මේකයි, මෙයා තමයි මෙතන ඉපදිලා හිටියේ කියලා මේ සත්පුද්ගල භාවය ඇතුලේ දකින කතාවක් නෙමෙයි මේක. මේ පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තයේම මානසිකාරය පැවැත්වීම තුළ උපදෝගත් විශේෂ වූ ඥානයක් තමයි පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියලා කියන්නේ. එතකොට පුබ්බේ නිවාසානුස්මෘති ඥානස්ස පටිච්චසමුප්පාද මානසිකාරෝ. එතකොට පුබ්බේ නිවාසානුස්මෘති ඥානයට පටිච්චසමුප්පාද මානසිකාරය බොහෝ උපකාරයි. එතකොට පෙර විසූ කඳපිලිවල මේ ඥානය ආශ්‍රයෙන් තමයි සිහිපත් කිරීම සිද්ධ කරන්නේ. තත්ත ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති इति ඉදං පටිච්ච සමුප්පාද නිද්දේශස්ස උද්දේශ වචන. මේක පටිච්ච සමුප්පාද නිර්දේශයේහි උද්දේශ වචනය. ඒතේසං අඤ්‍යතර වචනේනේව අත්තේ සිද්ධේ ද්විධා වචනං කස්මාතිචේ අත්තනානත්ත සබ්භාවතෝ. එතකොට මෙන්න මේකදී අපිට මේ කරුණ බෙදා දක්වා අර්ථය ගන්නට පුළුවන්කම තිබෙනවා. කොහොමද? ඉමස්මින් සතිති ඉමස්මින් පච්චයේ විජ්ජමානයි. ඉමස්මින් සති කියන්නේ මොකද්ද? මේ ප්‍රත්‍ය විද්‍යමාන වූ කල්හි. එතකොට ඉදං හෝතිති ඉදං පච්චේ උප්පන්නම් භවති. මේ ප්‍රත්‍ය තියෙනවා නම් මේ ප්‍රත්‍යෝත්පන්න භාවය තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට සම්පූර්ණම ප්‍රත්‍ය පෙන්වා දීම තුළ අහේතුක වාදයකට යන්නේ නැතුව ඒක අහේතුක වාදයේ ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ
මේ ධර්මයන්ගේ උත්පාදයෙන් මේක උපදිනවාය කියලා උපාද පවත්තාදී දීපන වචන උපාදි ප්‍රවෘත්තිය පිළිබඳව දීපනය සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ විදිහට අනිත්‍ය ආදී ධර්මතාවයට මූලිකත්වයේ ප්‍රධානත්වයේ හිමි කරමින් සාස්වතවාදයේද ප්‍රතික්ෂේප කරමින් අහේතුකවාදයේද ප්‍රතික්ෂේප කරමින් මේ පවත්නා නුවණ යන්නේ. ඇයි එහෙම සාස්වතවාදය සහ අහේතුකවාදය කියන දේ ප්‍රතික්ෂේප කරන්නේ? මේ අහේතුකව මේ දේවල් ඉපදුනත් නෙමෙයි, ඒ වගේම අතීතයේ ඉඳලා එක දිගට පැවතිනවත් නෙමෙයි. දැන් දෘෂ්ටිගත කෙනෙකුට උනත් පුබ්බේ නිවාසානුස්මති ඥානෙ තියෙන්න පුළුවන්. මොකද මේක කෙනෙකුට උපදව ගත්තාම පෙරවිසු කඳපිලිවෙල පිළිබඳව සිහිපත් කරන්න පුළුවන්කම එයා දෘෂ්ටිගත වෙලා ඉන්නත් පුළුවන්, සාස්වත වශයෙන් දික්ටිගතව ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අහේතුකවාදයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එයා මේ විදිහට මානසිකාරය කරනකොට පෙරවිසු කඳපිලිවෙල පිළිබඳව එයාට අහේතුකවාදයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සාස්වතයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ ශාසනයේ මේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. මොකද්ද? ඉදප්පච්චේතාවය තුළ මේ හේතුව නිසා අස්මින් සති ඉදං හෝති කියනකොට මොකද්ද එතනදි කියන්නේ? මේ ප්‍රත්‍ය තිබුණොත් මේක ප්‍රත්‍යෝත්පන්නේ තියෙනවා. එතකොට ඒකෙන් ප්‍රතික්ෂේප කළා දානවා අහේතුකවාදේ. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මේක ඉපදීමෙන් තමයි මේක උපදින්නේ කියලා පෙන්නකොට ඒකෙන් ප්‍රතික්ෂේප කළා දානවා සාස්වතය. ඇයි මේ ටික නොඋපදුනා නම් මේක නැහැ. එතකොට මේ ඉපදුනේ අතීත කලින් හටගෙන නැති වෙච්ච දේ නෙමෙයි. ඒකත් එක්කම Nirodhe පැත්තට එන කරුණු ටිකක් එනවා. එතකොට මේ ධර්මයේ මේ ඉපදුනාට පස්සේ මේක ඉපදුනා නම් මේක නැති වුනහම මේක තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මෙන්න මේ විදිහට මේ Nirodhe පිළිබඳව තියෙන නුවණත් මේකත් එක්කම එනවා. ඊට පස්සේ අනිච්ච හේතුකායතේ ධම්මාන ලෝකේ නිච්ච සම්මතා. මෙන්න මේක අනිත්‍යයි කියන එක පිළිබඳව දකිනා නුවණත් එක්ක තමයි මේ නුවණ කෙනෙකුට උපදින්නේ. එතකොට මෙන්න මේ විදිහට ඉදප්පච්චේතා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව නුවණින් මානසිකාරය පැවැත්වීම සිද්ධ කරනවා. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්ම මානසිකාරය පිළිබඳව වෙනම ගැඹුරින් එකින් එකට පැහැදිලි කිරීමක් මේ අවස්ථාවේදී සිද්ධ කරන්නේ නැහැ. ඒකට හේතුව අපි මීට පෙර පැහැදිලි කරලා තියෙනවා. මොකක්ද අවිද්‍යාව, මොකක්ද සංස්කාරය, මොකක්ද විඥානය, මොකක්ද නාම රූපය, මේ ආදී ධර්මයන් පිළිබඳව මීට පෙර විශේෂයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මෙතනදී නැවත පුනරුක්තියක් විදිහට ඒ කරුණු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැඩිදුර ඔබට පැහැදිලි කර ගැනීම කරගන්න අවශ්‍යම නම් ධම්මට්ඨිති ඥානය පිළිබඳව අපි කතා කරපු දේශනා ටික නැවත ශ්‍රවණය කිරීම තුළ ඒ කරුණු පිළිබඳව ඔබට නුවණ උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට යා පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තයේ පිළිබඳව හේතුඵල ධමයක් විදිහට නුවණ සම්මර්ෂණය කිරීම සිද්ධ කරනවා. සෝ තථා භාවිතේන චිත්තේන පරිසුද්ධේන පරියෝදාතේන. එයා මෙන්න මේ විදිහට භාවිත කළ පිරිසුදු පර්යවදාත සිතින් යුක්තව පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනීහරති. පෙරවිසු කඳපිලිවෙල පිළිබඳව සිහිපත් කරන්නට එයාගේ සිතේ මෙහෙවීම සිද්ධ කරනවා. සෝ අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති. අනේක විහිත වුණ නොඑක් තැන්වල නොඑක් ආකාරයට සිද්ධ වූ పూర్වේ නිවාසයේ පිළිබඳව සිහි කිරීම සිද්ධ කරනවා. සයතේදං ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ එක ජාතියක්, ජාති දෙකක්, ජාති තුනක්, චතස්සෝපි ධාතියෝ පංචම්පි ජාතියෝ මේ විදිහට ජාති 4ක් 5ක් 10ක් ඒ වගේම 20ක් 30ක් ඒ වගේම 100ක් 200ක් මේ විදිහට මේ ජාති සතසහස්සම්පි ජාති ලක්ෂයක් මේ විදිහට අනේකේපි සංවට්ට කප්පේ අනේකේපි සංවට්ට කප්පේ. එතකොට නොඑක් වශයෙන් සංවට්ට කප්ප ඒ වගේම විවට්ට කප්පේ විවට්ට කල්පයන්. ඒ කියන්නේ ලෝකය හටගනමින් පවතින කාලවකවානු පිළිබඳව. ඒ වගේම ලෝකයේ නැසෙමින් පවත්නා කාලයන් පිළිබඳව. අනේකේපි සංවට්ට විවට්ට කප්පේ හටගනමින් නැසෙමින් පවත්නා කාලයන් පිළිබඳව එයා සිහිපත් කිරීම සිද්ධ කරනවා. කොහොමද සිහිපත් කිරීම සිද්ධ කරන්නේ? අමුත්‍රාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ. මෙතන මෙසේ හටගත්තා එකල්හි ඒවන් නාමෝ මෙබඳු වූ නාමයක් තිබුණා. ඒවන් ගොත්තෝ මෙබඳු ගෝත්‍රයක් තිබුණා. ඒවන් වන්නෝ මෙබඳු වර්ණයක් තිබුණා. ඒවමාහාරෝ මෙබඳු වර්ණ සටහන පැහැයක් තිබුණා. ආහාරයක් වුණා.
ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒව මායු පරියාපන්නෝ මේ විදිහට සැප දුක් වින්දා මේ විදිහට ආයු ලැබුවා කියලා සෝ තතෝ චුතෝ ඉදුප්පන්නෝ. එතකොට එතන මෙන්න මේ විදිහේ හේතු කර්මයක් නිසා මෙන්න මේ විදිහට උපදවලා මෙන්න මේ තැනක ඉපදුනා. ඉති සාකාරං සෞද්දේශං අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති. මේ විදිහට සාකාර සෞද්දේශ වුණ අනේක විහිත වුණ පුබ්බේ නිවාසයේ පිළිබඳව ඔහු මානසිකාරය පවත්වනවා. එතකොට දැන් අර පෙර විසූ කඳ පිළිවෙල ස්කන්ධ පරම්පරාව පිළිබඳව තියෙන නුවණ තමයි ඉස්සෙල්ලා මෙයා ගොඩනගාගත් එක විදර්ශනාවත් එක්ක මිශ්‍රී භූතව. ඒ කියන්නේ ඒක විදර්ශනාව නැතිව උපද්දගත් එකක් නෙමෙයි. දැන් බාහිර ශාසනයක කතා කළොත් කතා කරන්න පුළුවන්කම තියෙන ඔකෙන් පහළ කොටස කතා කරන්න පුළුවන්. කියන්නේ මේ පෙර ජීවිතේ ඊට කලින් ජීවිතේ ඊටත් කලින් ජීවිතේ මේ විදිහට ಜಾති සත සහස්‍රයක් සංවට්ට විවට්ට කල්පයක් වුණත් එයාට මානසිකාරය කරන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. හැබැයි එහෙම මානසිකාරය කළාය කියලා ඒකේ තේරුමක් නැහැ. මොකද එයාට ඒද සත්පුද්ගල භාවය පිළිබඳව නුවණක් නැහැ. එයාට එතන තියෙන්නේ මේ ඉන්න පුද්ගලයෙක්ගේ පැවැත්ම පිළිබඳව දකින්න නුවණක්. එතකොට ඒක ප්‍රඥාවෙන් ගොඩනැගුණ දෙයක් නෙමෙයි. එතකොට ඒ පුබ්බේ නිවාසයේ පිළිබඳව ඒ සිහිපත් කිරීම කියන එක එයාට නුවණක් නැහැ මේ ස්කන්ධ ධර්මයක් පිළිබඳවමයි මානසිකාරය කරන්න කියන එක. හැබැයි මේ ශාසනයේ මේක ආරම්භ කරන්න කලින්ම සම්මා දිට්ඨියට අවශ්‍ය පදනම දැම්මා. මොකද්ද සම්මා දිට්ඨියට අවශ්‍ය පදනම? පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තේ. හේතුඵල ධමක පැවැත්ම. දැන් මේ කොටස මෙතනින් අයින් වෙලා ගියොත් ඒ දකින්න කෙනා නොයෙක් දෘෂ්ටිගත වීම වලට යන්න පුළුවන්. අහේතුක දෘෂ්ටියට යන්න පුළුවන්. ඊට පස්සේ සාස්වත දෘෂ්ටියට යන්න පුළුවන්කම තියෙනවා. මේ දෘෂ්ටිගත වීම පිළිබඳව දකිනකොට නොයෙක් දිට්ඨි කතා බ්‍රහ්මජාල සූත්‍ර ආදී සූත්‍ර දේශනාවන්ගෙදී හඳුනා ගන්නට පුළුවන් මේ දෘෂ්ටිගත වීම පටන් ගත්තේ කොහොමද කියලා. ඒ බොහෝමයක් දෘෂ්ටිගත වීම තමන්ගේ පෙර ආත්ම භාවයේ පිළිබඳව සිහිපත් කරනකොට ඒ කාලයක් නොපෙනෙන තරම් වූ ආත්ම භාව ප්‍රතිලාභයන් පිළිබඳව මානසිකාරය පවත්වනකොට ඒ අනුසාරයෙන් තමන්ගේ අත්දැකීම් අනුසාරයෙන් තමයි ඒ දෘෂ්ටිගත භාවයන් උපදෝගෙන තියෙන්නේ. ඒකේ අත්දැකීම් අනුසාරයෙන් උපදෝගත්ත දෙයක්. ඒ කියන්නේ පෙරවිසු පිළිවෙල පිළිබඳව කෙනෙකුට මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. මේ ශාසනයෙන් බැහැර වුණා. හැබැයි නිවැරදි සම්මා දිට්ඨියෙන් යුක්තව ඒක භාවිත නොකළොත් සිද්ධ වෙන්නේ නොයෙක් දෘෂ්ටිගත තත්වයන්ටපත් වෙලා ඒ දෘෂ්ටිගතයන් තුළ හිර වෙලා අපිට ඉන්න සිද්ධ වෙනවා. නොයෙක් දෘෂ්ටිගතයන් වල හිර වෙලා නොයෙක් දෘෂ්ටිගත වීම ඇතුලේ අපිට ඉන්න සිද්ධ වෙනවා. ඒකට මෙන්න මේක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට තියෙන්නේ අවබෝධයක් නැතිව මේක උපදවගත්තොත් වෙන සිදුවීම හැටියට. මේ ශාසනයේ දෙයට කියන්නේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය. ඒ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය පිළිබඳව විස්තර කරන්නේ පච්චේ පවත්තාන ධම්මාන නානත්තේකත්ත කම්ම විප්පහාර වශයෙන්. පච්චේ පවත්තාන ධර්මයන්. ඒ කියන්නේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න භාව වශයෙන් නානත්ව ඒකත්ව වශයෙන් මේ වගේ නානත්ව සහ ඒකත්ව මේ කර්ම විප්පහාරයන්ගේ කර්ම වේගයන්ගේ තිබෙන ස්වභාවයන් පිළිබඳව දකිමින් උපදින නුවණ. එතකොට එතනදී හේතුඵල ධමෙහි අවබෝධයත් එක්ක පුද්ගලයෙක්යි ගත නොහැකි හුදු ස්කන්ධ ධර්ම පරම්පරාවක හටගෙන වැයවීමක් විදිහට දකින නුවණක් පිළිබඳව තමයි අපි මේ ශාසනයේ විදිහට මේ పూర్වයේ නිවාසානුස්මෘති ඥානයේ විදිහට කතා කරනු ලබන්නේ. එතකොට ඒක කිසිම තැනකින් අපිව බාහිරයට අරගෙන යන්නේ නැහැ. ඒක මේ ධර්ම රාමුව ඇතුළෙම අපිව රඳා පවත්නා දෙයක්. ධර්ම රාමුව ඇතුළෙම අපේ ජීවිතය එතකොට පවතිනවා. මේ ඥානය උපදෝගත්තා කියලා අර විදිහේ දෘෂ්ටිගත වීමක් තුළ රඳවා තබන්නේ නැතුව අපිව සම්පූර්ණයෙන්ම අර විපස්සනා මානසිකාරය තුළ ඊළඟට අපිට හමුවන ආසවක්ඛය ඥානයට අදාළ වන තැනටම අපිට මේකපත් කරනවා. එතකොට දැන් මේ නුවණවල් උපදින්නේ ක්‍රමානුකූලව භාවනා මාර්ගය තුළ. එතකොට උපදවනකොට මේ විදිහට పూర్වේ නිවාසයේ පිළිබඳව සිහි පැවැත්වීම කෙනෙකු සතුව තියෙනවා නම් එතකොට මේ పూర్වේ නිවාසයේ පිළිබඳව සිහි පැවැත්වීම කියන එක අර ආසවක්ඛය ඥානයට පදනම් වන විදිහට තමයි ගොඩ නැගීම කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මෙතනදී ඉදප්පච්චේතා පටිච්චසමුප්පාද ධර්මයක් විවරණය කරමින් මේ ඥානය පිළිබඳව හඳුන්වන්නේ. මේ ශාසනයේ ඒ
මූලික සම්මා දිට්ඨියෙන් තොරව එහි පිපැත්මක් නැති නිසා. ඒ නිසා මේ විදිහට పూర్වේ නිවාසානුස්සති ඥානය පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා හැමදිනෙකම වටිනා කින කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා මහරගම පුරාණ පාරේ මන්දාරා උයනේ පදිංචි විජේ වික්‍රමරත්න මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා තංගල්ල ගොඩැල්ලේ වෙල පදිංචිව සිටි ඩී.සී. වික්‍රමරත්න පියතුමාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට එම ලිපිණයේ හිම පදිංචිව සිටි වනිගබන්දු මෑණියන්ට සහ ප්‍රේමසිරි වික්‍රමරත්න සොහොයුරාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ මිය පරලෝ යන්නට යෙදුණු සෑම සියලු ඥාති වර්ගයාම සිහිපත් කරගන්න. මෙලොව වශයෙන් හෝ සාංශාරිකව යම් ඥාතිවරයෙක් මිය ගිහිල්ලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන මහරගම පුරාණ පාරේ මන්දාරා උයනේ පදිංචි විජේ වික්‍රමරත්න මහත්මයා ඇතුළු ඒ පවුලේ දැනට සුජීවත්ව සිටින සියලුම දෙනාට සත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පින්වත් සෑම සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.